ඊත සූත්‍රය අපි පළවෙනි කොටස සාකච්ඡා කරා දෙවෙනි කොටසට සම්බන්ධ වෙන්නේ. Why is this turning nature of phenomena is not noticed? එතකොට මේ ලෝකේ ධර්මතාවල පරිවර්තනීය ස්වરૂපේ නොපෙනෙන්නේ ඇයි? එතකොට ඒක එක ප්‍රශ්නයක් මෙතන යොමු කරනවා. කේනස්සු නප්පකාසති. මේක ප්‍රකටව පේන්නේ නැත්තේ මේ පරිවර්තනීය ස්වરૂපේ ඇයි? එතකොට ඒකට පිළිතුර වේවිච්ඡා පමාදාන අප්‍රකාශති. According to Buddhist teaching, or Dhamma, Dana, Sila and Bhavana are based on all the wholesome practice. So සියලුම යහපත් අභ්‍යාසයන් වලට පදනම වෙන්නේ දාන සීල භාවනා. And දාන is giving up or letting go. So දාන කියන එකේ පුළුල් අර්ථය වෙන්නේ අතහැරීම. If one intends to eliminate suffering, යමෙක් දුක නැති කරන්න බලාපොරොත්තු වෙනවා නම්, he has to approach the process of letting go. එතකොට ඔහුට අතහැරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වෙන්න වෙනවා. Each suffering follows with attachment. මොකද මේ හැම එකක්ම හැම දුකක්ම පිටිපස්සේ තියෙන සාධකයේ තමයි බැඳීම, ඇලීම, තෘෂ්ණාව. The other way, අනිත් පැත්තට ගත්තොත් letting go is to not using sensuous desire. තවත් විදිහකට බැලුවොත් උකට අතහැරීම කියන එකෙන් අදහස් වෙන්නේ sensuous desire. නැත්නම් මේ කාමච්ඡන්දය තමයි මෙතන අතහැරීම සම්බන්ධව කතා කරන්නේ. In lay society, ගිහි සමාජය ගත්තාම at marriages, විවාහය තුල the youth is blazing in hell. කොට තරුණයෙක් ඇත්තටම දැවෙමින් නිරේ තුල තමයි බොහෝ විට ඉන්නේ. With having a lot of expectations. බලාපොරොත්තු පොදියක් ඇති කරගෙන අනාගතය සම්බන්ධ. So if reality is known, now මේක යථාර්ථය දැක්කොත් marriage becomes usual. යම් ප්‍රමාණයකට මේවා තේරුම් ගත්තොත් විවාහයත් ඒ ලෞකික යම් මට්ටමක ලෞකික ජීවිතත් දියුණු තැනකට ගේන්න පුළුවන්. There's nothing to be heated with too much attaching with different measurements. There's nothing to be heated. එතකොට දැවෙන්න දෙයක් නැහැ. පිච්චෙන්න දෙයක් නැහැ with too much attachment. දැඩි ඇලීම් එක්ක with different measurements. විවිධ නිර්ණායකයන් මෙමි හදාගෙන. Must think over and enjoy thinking about sensuous enjoyment which is yet to come. So one must not think over or enjoy thinking about sensuous enjoyment which is yet to come. තාවමත් ඇති වෙලා නැති කාමච්ඡන්දයක් මේ සැපයක් පිළිබඳව කල්පනා කර කර ඉන්න එකෙන් මේ පුද්ගලයා පැත්තකින් ප්‍රේත ලෝකයේ සිටීමක් හැටියට තමයි අර මනෝවිද්‍යාත්මක ක්‍රමයට ගත්තොත් පේන්නේ. I can enjoy things when they are readily available. එතකොට ඒ සැපේ මේ මොහොතේ විඳින්න පුළුවන්කම තියෙන තත්ත්වය තමයි තේරුම් ගැනීම වැදගත් වෙන්නේ. අනාගතයේ තියෙන දේවල් වලට යන්නේ නැතුව. I cannot enjoy ආස්වාද which is yet to come. ආපු නැති දෙයක් විඳින්න පුළුවන් කමක් නැහැ. The second question was why the illusion is not seen. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මේ මෝහය අවිද්‍යාව පෙනෙන්නේ නැත්තේ? So it is not seen due to lack of wisdom. ඒකට පිළිතුරු හැටියට
ඒ අවස්ථාවේ ඒ සූත්‍රය තුල දක්වන්නේ ප්‍රඥාව දුර්වල වීම, ප්‍රඥාව හිඟකම් නැතිකම. Suffering is painful. දුක වේදනාකාරී. වගේම attaching causes. බැඳීම තමයි ඒකට එතන හේතුව වෙන්නේ. Suffering is painful. If we want to get rid of suffering, අපිට දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් we have to stop getting into conflicts with it. අපි ඒකත් එක්ක ගැටෙන එකේ ඉවත් වෙන්න වෙනවා at the beginning මුලදී. The second question was why the illusion is not seen. Without directly going to stop suffering. අපි ඍජුවම දුක නැති කරන්න යනවට වැඩිය one has to stop burning of attachment. එතකොට මේ බැඳීම් වල තියෙන දැවෙන තත්ත්වය තමයි අපිට ටික ටික අවම කරගන්න තියෙන්නේ. සම්පූර්ණ දුක එකපාරට නැති කරන්න යනවට වැඩිය, ඵලය නැති කරන්න යනවට වැඩිය ඒකට මූලික ධර්මතාවයක් වෙච්ච මේ බැඳීමෙන් දැවෙන ස්වરૂපේ නිවා ගැනීම ටික ටික කිරීම ආරම්භ කර යුතු වෙනවා. We have to follow the scientific method. එතකොට ඒකට විද්‍යාත්මක ක්‍රමය තමයි උදාහරණ පෙන්නන්නේ දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා and විරිය. එතකොට දාන is to give up or let go. දාන කියන්නේ ඒතර අපි අතහැරීම. සීල is to adjust lifestyle in order to practice giving up or letting go. ඒතර අතහරින්න පුළුවන් විදිහට ජීවිතයේ පැවැත්ම සංවිධානය කර ගැනීම තමයි සීල කියලා කියන්නේ. දාන කියන தત્ත්වයේ ප්‍රායෝගිකත්වයට ගෙන්න අවශ්‍ය කරන ආකාරයට අතහැරීම, බැඳීම් අතහැරීම කියලා කියන්නේ එතන බැඳීම්. ඒකට දාන කියන එකෙන් අදහස් වෙන්නේ ගැඹුරුම අර්ථයට ගියොත් බැඳීම් වලින් නිදහස් වීම. සීල කියන එකේ කෙලවරටම ගියොත් අපි සිල්පද වලින් එහා නෙමෙයි කියලා මූලිකම හරයට ගියොත් සීල කියලා කියන්නේ මේ බැඳීම් වලින් නිදහස් වීමට අවශ්‍ය කරන ජීවන පසුබිමක්, චර්යා රටාවක් දිනු කර ගැනීම. It was an නෙක්ඛම්ම is to give up expectations on external achievements, attachments. It was නයිස්ක්‍රම්යෙන් අදහස් කරන්නේ give up expectations, අපේක්ෂාව, බලාපොරොත්තු, බාහිර බැඳීම් මත ගොඩනැගෙන අපේක්ෂා වලින් අතහැරීම නෙක්ඛම්ම. අපි මේ කෙලවරම අර්ථයට ගියා. පඤ්ඤා is to vividly see the authenticity of life on selflessness. එතකොට ප්‍රඥා කියලා කියන්නේ අනාත්මීය ස්වરૂපයේ පදනම් කරගෙන ජීවිතයේ තාත්විකත්වය බැලීම, අතිශය ස්වාභාවික තත්වයේ තේරුම් ගැනීම, ආත්මීය selflessness, ආත්මීය තත්වයන්ගෙන් පරිබාහිර. Virya is the effort for awakening wisdom. එතන විරිය කියලා දක්වන්නේ ප්‍රඥාව අවදි කර ගැනීමට දරන උත්සාහය. යහපත් උත්සාහය. දැන් මූලිකම බෞද්ධ සංකල්ප තමයි මේ සූත්‍රයේ ඒ පසුබිමට අදාළ වෙන ආකාරයට සමහර විට වෙනත් ස්වරූපයකින් ඉදිරිපත් කරන්නේ. එතන යහන අජිත ඇතුළු ඒ පිරිසට අහන ප්‍රශ්න වලට අනුකූල. Attaching is the nature of craving. එතකොට මේ බැඳීමේ කියන්නේ තෘෂ්ණාවේ ස්වરૂපය තමයි, ස්වභාවය තමයි බැඳීම. අපිට අත්දකින්න හම්බ වෙන ස්වභාවය බැඳීම, තෘෂ්ණාව. This is in process. This is in process is life. එතකොට මෙන්න මේ බැඳෙන ස්වરૂපය අපි පස්තැනකට බැඳෙනවා. ඒ බැඳෙන ස්වરૂපයේ අඛණ්ඩ ක්‍රියාවලිය අපි ජීවිතය කියලා අල්ලගන්නවා. This clinging is not something purposely done. අතරම මේ උමනාවෙන්ම බැඳෙනවා එහෙම වෙනවා එකක් නෙවෙයි. මේ බැඳෙන ධර්මතා ගොඩක් අපි
දිනු කරගෙන තියෙනවා. ඒකට ඒවැ ස්වභාවයම මේ බැඳීම පදනම්ව පවතී. It is a sort of energy. ඒක එක්තරා ශක්ති වේගයක් හැටියට ප්‍රවාහයක් ජවයක් හැටියට ක්‍රියාත්මක වෙනවා ඒකාකාරී ස්වරූපයකින් තොරව. When five sense bases function, එතකොට මේ sense faculties ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනකොට චක්කසෝත ගාන ආදී they get contacted with five external objects. ඒවා ස්පර්ශ වෙනවා බාහිර ඊට ඒ කියන්නේ ඒවට correspond කරන අරමුණුත් එක්ක visible forms. චක්කු ගත්තොත් ඒකේ external object එක වෙන්නේ visible forms. දෘශ්‍ය තත්වයන් sound, audio, taste and tactile. එතකොට the craving පිටා කන්නා මනාපා පිය රූපා ආමූප සංහිතා මෙන්න මේ කියන තත්වයෙන් තමයි ඔය කියන බාහිර අරමුණු ග්‍රහණය කරගන්නේ. පිටා කන්නා මනාපා පිය රූපා ආමූප සංහිතා කියන්නේ යමක් පිටු කරගන්න පුළුවන්. ඒක ප්‍රසන්නයි මනාපයි ප්‍රියයි ඒකෙන් සන්තර්පණය වෙන්න පුළුවන්. ඒ කියන බේස් එක ඇතුලේ තමයි අර මේ ඇටැච්මන්ට් එක යන්නේ අර කියන අරමුණ බාහිර ඔබ්ජෙක්ට්ස්. Internal five senses craving contact with external corresponding objects and this process is taken to be life ongoing. මේ internal five senses craving මේ ආධ්‍යාත්මික කාමයේ පදනම් කරගත්ත තෘෂ්ණා contact with external ඒවා ස්පර්ශ වෙනවා බාහිරයත් එක්ක external corresponding objects ඊට සමාන්තර ඇසට රූප නහයට ආග්‍රහණයේ විදිහට ඒ corresponding objects එක්කලා ඊට අදාළ අරමුණුත් එක්ක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙලා ඒ ක්‍රියාවලිය this process is taken to be life. ඒ ක්‍රියාවලිය ඒ ක්‍රියාත්මක පංචකාම ක්‍රියාත්මක ස්වરૂපය ලයිෆ් එක කියලා අල්ල ගන්නවා ongoing මේ continue කරමින් යන the effects of the process is focused and fused on the stream of consciousness. එතකොට මේකේ ප්‍රතිඵල විපාක of the process මේ ක්‍රියාවලියේ විපාක මූලික වශයෙන් focus වෙනවා and fused කේන්ද්‍රීය වෙනවා යොමු වෙනවා on the stream of consciousness චිත්ත ධාරාව විඥාන ධාරාව විඥාන ප්‍රවේගය ඒකත් එක්ක ඒ ක්‍රියාවලිය සම්බන්ධයි. If this process ends up එතකොට මේ ශරීරයේ භෞතිකයේ දුර වෙලා ඒ ක්‍රියාවලිය කෙලවර වුණොත් it is conventional death. අපි ඒක මේ සම්මත මරණ හැටියට සම්මතයේ තුල මරණය හැටියට නැත්නම් කාල ක්‍රියා කිරීමක් හැටියට සැලකෙනවා. When an object is met අරමුණක් මුණ ගැසුනහම the all perception සියලුම සංඥා නැත්නම් memories මතකයන් come into play. පිට රූපයක් ගැටුනොත් ඊට අදාළ perception සංඥා විශාල කාර්යභාරයක් කරනවා ඇවිල්ලා come into play and gradually deepens the craving. ඕකාර කලින් දැක්ක එක මෙහෙම එක ඕක මෙහෙම කරගන්න පුළුවන් එක කියලා අර කලින් තත්ත්වයන් සහ ඊට සමාන්තර උපකල්පන වලින් අර තෘෂ්ණා ස්වરૂපය ස්පර්ශය තුල ඇතිවෙච්ච ඒක ගැඹුරු තැනකට තල්ලු. ඒ ගැටිච්ච එක එතනින් හැඳිනිලා නතර වෙනවා නම් එතන ප්‍රශ්නයක් නැහැ. මොකද නිතරම අර පරණ ගබඩාව හෙලවෙලා ඒකෙන් ඒ කියන්නේ ගිනිගල වෙනවා. ඒ ස්පර්ශය ගැටෙනකොට ඉන්න
දැවෙනවා. මොකද දැවෙන්න අවශ්‍ය කරන බඩුව ඇතුලේ ඒ ශක්තියෙන් තැන්පත් කරගෙන ගමන් කරන නිසා. The object is compare. උඩ අර නිමිත්ත මේ අරමුණ සංසන්දනය කරනවා. ස්පර්ශ වෙච්ච අරමුණ සංසන්දනය කරනවා. කොහොමද ඇනලයිස්ඩ් විශ්ලේෂණය කරනවා. එඩිටඩ් සමහර කැලේ අයින් කරලා එකතු කරගන්න. deducted and added more තව ඒවා එකතු කරනවා into the same and fall into varied assumptions. ඊට පස්සේ විවිධ assumption වලට පූර්ව නිගමන වලට වැටෙනවා. wishing ප්‍රාර්ථනා කරමින් desiring ආශා කරමින් differently seeking joy විවිධ ආකාරයෙන් සැපය සොයමින්. එතකොට අර ස්පර්ශය වෙලා ඒක එතන එහෙම එකක් වෙනව නෙමෙයි ඊට වැඩිය මේ ඇතුලේ දේවල් ගොඩක් එක්ක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ මොකක් හරි ස්පර්ශයක් ඇති වෙච්ච ගමන්. ඇට රූපයක් හරි ශබ්දයක් හරි ඒ ආවට පස්සේ. එතකොට මේ ගැටිච්ච අරමුණට අනනුකූලව අතුලාන්තයේ තියෙන ආධ්‍යාත්මිකව දිනු කරගෙන මතු කරගෙන ආපු කර්ම වේ. ප්‍රොසෙප්ෂන් හැටියට ගබඩා වෙලා තිබ්බ ශක්තිය බලය ඒ අරමුණක් එක්ක ක්‍රියාත්මක වෙන්න ගන්න. ඒක දිනු කරා. එතකොට ඔන්න ඔතනදී තමයි we suffer a lot. ඔය පරණ ඒවත් එක්ක මේක කැලැත්තිලා ඒවෙන් වර්ණවත් වෙලා ඒවෙන් මේක එඩිට් වෙලා ඩෙවලොප් වෙලා ගොඩාක් concepts හැදිලා ආවට පස්සේ ඒක අපිට දුක පිණිසම පවතිනවා. we suffer a lot having a small physics. අපි මේ පුංචි භෞතිකයක් තියාගෙන just like the bag of belongings of a beggar. ඉන්ජන් එකේ බෑග් එක වගේ පොඩි කයක් පොඩි භෞතිකයක් දරාගෙන who carries it wherever he goes. ඉන්ජන් එකේ බෑග් එක එක ලට්ටපට තීරුම නැති ගොඩාක් පොඩි බැඳගෙන ඒකත් තරම් යනවා. අපිත් මේ භෞතිකයේ දරාගෙන දුක් ගොඩක් එකතු කරගෙන යනවා. විඳින්න දුක් ටික ඉඳ ගන්න තියෙන ආම්පන්න ටිකත් අරගෙන අපිම යනවා. if you buy a used vehicle දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි පාවිච්චි කරපු වාහනයක් ගත්තොත් an old one පරණ එකක් it can have many issues. ඒකේ ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. බ්‍රේක් හරි එන්ජින් එකේ ටික ගමන් හිට වෙනවා එක එක ප්‍රශ්න. though it is in a running condition නමුත් ඒක දුවන තත්ත්වෙන් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න තියෙනවා. දැන් ඒ වගේ අපිත් මේ අපේ දරාගෙන ඉන්න තත්ත්වය භෞතික සහ මානසික ධර්මතාවය නාම රූප මේ දැන් වර්තමාන පවතින තත්ත්වයන් හරියට ගත්ත පරණ වාහනයක් වගේ. ලෙඩත් එක්ක තමයි දුවන්නේ. sometimes brakes don't work. Not brake වැඩ කරන්නේ. Sometimes it causes faults in the electrical system or engine. පොඩි එක එක වැරදි ඒව දෝෂ වෙනවා එන්ජින් එකේ electrical system එකේ නහර පද්ධතිය heart එකේ joints වල මොකේ හරි එක එක ප්‍රශ්න වෙනවා. But we have to go for repairs and continue. අපි ඒක ගිහිල්ලා repair කරගෙන service කරලා ඉතින් තව පොඩ්ඩ ඉස්සරහට ඇදගෙන යනවා. පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගෙන් උපදේශක් කරන් බණ අහලා නිවාගෙන ආයෙ repair කරගෙන යනවා. We too possess an entity which has been developed. We too possess. උකට අපිත් මේ සතු කරගෙන ඉන්නේ an entity එක්තරා ගොඩක් ජීවිතයක් which has been developed. දිනු කරලා තියෙන and used for a long time. කාලයක ඉඳලා දිනු කරගෙන පාවිච්චි කරගෙන එන එකක් තමයි ජීවිතය කියලා මේ අල්ලන්නේ. ඒක එකපාරට අහම්බයක් අලුත් එකක් නෙවෙයි. We cannot measure the time we used it. ඒක කොච්චර කාලයක් මේක පාවිච්චි කරාද කියන එක අපිට ඒක පූර්ව කෙලවරක් පනවන්න බෑ. උතන ඉඳලා මේක යූස් කරගෙන යනවා කියලා. The effect that we have endowed from past අපිට උරුම වෙලා තියෙන ඒකේ උරුම වෙලා තියෙන කර්ම. The effect that we have endowed අපිට උරුම වෙලා තියෙන කර්ම from past අතීතයෙන් cannot be corrected and remedied. ඒවා හැම එකක්ම කොහොම එකපාරට correct කරලා ඒවට ප්‍රතිකර්ම යොදන්න බෑ. But we can use it so that we can mitigate faults. අපිට නමුත් මේ දැන් තියෙන තත්ත්වය
ධර්මයේ පිළිබඳව තියෙන යම් පරිණතියක් ලබාගෙන we can mitigate අපිට අවම කරන්න පුළුවන් of course මේකේ තියෙන දෝෂ ටික till we totally sort it out සම්පූර්ණයෙන්ම මේක විසඳ ගන්න by way of practicing the wisely approach ප්‍රඥා ගෝචර ප්‍රවේශයක් අරගෙන ධර්මයේ පෙන්නේ. එතකොට ඒක තමයි අජිත සූත්‍රයේ ඒ බාවරි බමුණට දෙන උපදෙසුත් මේ අජිත අතුරු කණ්ඩායම අහන ප්‍රශ්න වලට දෙන උත්තර ටික වෙන්නේ. උලන්ට මේ කතාව තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ මේ සූත්‍රය ඇතුලේ ගැඹුර. We constantly feel thirst and hunger. පිට හැම තිස්සේම ඉබහා බඩගින්න ඒ වගේම ලෙඩ suffer from diseases ලෙඩ රෝග වලින් පෙළෙන එක ඒ වගේ confront varied hardships බොහෝ විවිධ දුෂ්කරතාවලට අපි එක අමාරුකම් වලට මුහුණ දෙමින් යනවා sometimes caused by others සමහරට බාහිර අයගෙන් හේතු වෙන දේවල් in the journey of existence මේ පැවැත්ම නැමැති ගමන ඇතුලේ which are inevitable නොයලක්විය හැකි ඒ දේවල් and unavoidable till we find the eternal solution අපි සම්පූර්ණයෙන්ම ඒ eternal solution සදාතනික විසඳුමකට එනකම් till we become totally free සම්පූර්ණයෙන්ම නිවෙනකම් from all fetters සියලු සංයෝජන වලින් and defilements මේ ආසව කෙලෙස් වලින් අපිට ටිකක් රිදුම් සහිතව මේ ප්‍රශ්නත් එක්ක යන්න වෙන්නේ. නමුත් මෙදීම අවම කරගන්න ක්‍රමවේද තියෙනවා. We lag on object. අපි අරමුණක් මත රැඳිලා ඉන්නවා thinking it is a beautiful visual. විවිධ සංකල්ප ගොඩනගාගෙන ඒක අරමුණක් තුළ ඉන්නවා. එහෙම නැත්නම් melodious voice මිහිරි හඬක් තුළ ප්‍රසන්න ඕඩුව ප්‍රසන්න ආග්‍රහණයක් enticing sense of taste බොහොම ප්‍රිය කරන රසය pleasing tactility ප්‍රසන්න ස්පර්ශය ඔය විදිහට ඔය අපි රැඳෙන්න උත්සාහ කරනවා ප්‍රසන්න තත්ත්වය agreeable නැත්නම් pleasing sensation if you feel like seeing අපිට යමක් බලන්න හිතුනොත් tend to see අපි බලන්නේ if you feel like touching ස්පර්ශ කරන්න හිතුනොත් we do it ඒක කරන්න if we feel like eating කන්න හිතුනොත් we tend to eat කන්න දෙමු එතකොට ওই විදිහට ඒ ඉන්ද්‍රිය sense basis වලින් දෙන message එක අනුවම යන්න උත්සාහ කරනවා ඒකෙන් ආයෙ වැටෙන්නෙම මුහුදට සසර නැහැ the cause for this උඩ මේකට හේතු පෙන්නනවා මෙතන විවිච්ඡය පමාද මච්චරි craving of varied flavors විවිධ ආකාරයේ තෘෂ්ණා රාග ස්වરૂපයන් තමයි මේ විදිහට මේක ඇතුළේම අපිව රඳවන්නේ. ඒකට මේකේ පෙන්නන කොටසක් තියෙනවා මේ විදිහට ආවාස මච්චරි. දැන් මෙතන මේ ආගමික කොටසකට කතා කරන්නේ බාවරි බමුණ සහ ඔහුගේ කණ්ඩායම අනුගාමික ප්‍රධාන කණ්ඩායම ඒගොල්ලන්ට මේවට මෙහෙම බැඳෙන්න හේතු ගත්තට පස්සේ ටිකක් එතන කතා සාකච්ඡා වෙනවා ආවාස මච්චරි කුල මච්චරි ලාභ මච්චරි and so on මේ විදිහට කොටස් ටිකක් එතන පෙන්නලා තියෙනවා මේ විදිහට ඇලෙන්න හේතු නැති මච්චරිය for greediness for materialism. ඒතර මච්චරි කියලා කියන්නේ භෞතික දේවල් වලට මේ ඇති වෙන කෑදර. The stinginess, පෙරේතකම, ලෝභකම. Avarice is one of the principal evil passions. ඒතකොට රාගයේ නැමැති ක්ලේශයේ මූලික තත්ත්වයක් ඒක. We are taught 5 kinds of stinginess. ඒතර මේ මච්චරියේ කාරණා පහක් පෙන්නනවා. monks regarding the dwelling place. ඒකට ආවාස මච්චරිය regarding the dwelling place in the tent. මෙතෙන්ට මේ කැලලාවත් හොඳයි.
बाबा एक गेन बाबा एक या बस कुलमच्छरे regarding families ඒ වගේම regarding gain ප්‍රතිලාභ regarding recognition පිළිගැනීම නම්බුව කණ්ඩායම් තත්ත්වයක් හදාගෙන regarding mental things or conception විවිධ සංකල්ප මතවාද දර්ශන ඒවට ඇලීම. ඒතර මේ මච්චරිය ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන හැටි මෙතන දක්වලා තියෙනවා. And the meanest of these five is this මේවෙන් පහත් මේක හැටියට සලකන්නේ stinginess as to ධර්ම. මේ විවිධ ධර්මතාවලට ඇලෙන එක වැරදි. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටීන් වලට ඇලීම because it can easily fall into මිත්‍යා දිට්ඨි. පහසුවෙන් මේක ඒ මිත්‍යා දෘෂ්ටියට යනවා wrong view. ඊට පස්සේ ගොඩ එන්න බැරි නිසා he is a clever උදාහරණයක් ගත්තොත් ඔහු දක්ෂයි. තේදියාද වෙතාව කෙනෙක් කියනවා and he bears it in mind and it is mundane level. ඒතර ඔයත් එක්ක බලාපොරොත්තු වෙනවා මට මෙහෙම තත්ත්වයක් තියෙනවා අනිත් කට්ටිය එකම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තත්ත්වයක්. Theravada is a major branch of Buddhism having the Pali Canon, Tipitaka as their canonical literature which includes Vinaya Pitaka, monastic rules. මේ අර වචන ටික වාසලට උරු වෙන්නත් එක්කම මේ ටික සම්බන්ධ කරන්නේ. සූත්‍ර පිටක Buddhist sermons and the Abhidhamma Pitaka philosophy of psychology. එතන මේ අංගුත්තර නිකායේ මේ මච්චරී සූත්‍රයේ ඒ ඉහත කාරණා ටික මේකට අමතරව සම්බන්ධ කරගත්තා. We mainly suffer as we have created none have. අපි මේ දුක් විඳින්නේ නැතිකම නිසා. මූලික වශයෙන්. නැතිකමෙන් තමයි අපි දුක් විඳින්නේ. None havingness created due to wanting. ඒතොර නැතිකම ඇති වෙලා තියෙන්නේ ඕනකම නිසා. ඕනකම තමයි මේ නැතිකම දිනු කරන්නේ. මේක ඇතුලේ පෙන්නන දර්ශනය. If wanting is not there, ඕනකම නැත්තම් none has none havingness. කාටවත් නැතිකම නිසා දුක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මේ නැතිකමෙන් පෙළෙන්නේ ඕනකම මත කටයුතු කරපු නිසා. ඒතර ඕනකම බැඳීම ඕනකම අයින් කරොත් none has none havingness. මේ වචන හදාලා අරගෙන තියෙනවා මම මේවා ඒ අදහස ගන්න මේ ඕන එකක් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් මේක. none havingness නැතිකම. The next question of Ajita was what is the great fear for beings? මේ සත්වයට තියෙන ලොකුම බය මොකක්ද? The answer by the Buddha was අදුක්ඛමස්ස මහබ්බය. දුක තමයි තියෙන බය. මිනිස්සු මැරෙන්න සමහරට මැරෙන්නවත් බය නැහැ යුද්ධ වලට මොකටවත් බය නැහැ. යාද යුක්‍රේනය ගත්තොත් දෙපැත්ත ඉදිතරව ඉන්නේ. කිසි වෙන කිසිම දෙයකට බය නැහැ. ගොඩක් ඒවාට පපුව දීගෙන යනවා. මිනිස්සු දුක් විඳින්න බය. Everyone fears suffering. If one can deviate mind from suffering, කෙනෙක්ට දුකෙන් වෙන පැත්තකට මනස අරව ගන්න පුළුවන් නම් he can live with less fear. උට පුළුවන් බය අඩුවෙන් ජීවත් වෙන්න. If no suffering, no fear. ඔබට දුකක් නැත්තම් බයකුත් අතිසෝකෝ කුතෝ බය. Man is mainly afraid for fear. මනුස්සයා නිරන්තරයෙන් ප්‍රධාන වශයෙන් බය වෙන්නේ අකමැති වෙන්නේ බයටමයි. බය වෙන්නේ බයටමයි. එම් දුක නැමැති බය. How can one eradicate or eliminate suffering? එහෙනම් මේ දුක නැති කරන්නේ කොහොමද? In order to eliminate suffering, දුක නැති කරන්න one has to initiate keeping hope. දුක නැති කරන්න බලාපොරොත්තු වෙන කෙනා ඒක මූලාරම්භ කරන්න වෙන්නේ බලාපොරොත්තු ටික ටික ඉවත් කිරීමෙන්. initiate කරන්න වෙන්නේ දුක නැති කරන්න ඕන නම්
ඒක ඉනිෂියේට් කරන process එක හැටියට මෙතන පෙන්වන්නේ අපේක්ෂාවන් අවම කරගෙන යෑම තුල බලාපොරොත්තු. If mind is put into if mind is put into life with what having, if mind is put into life, මනස අපි දැම්මොත් කැමැත්තට with what having තියෙන දෙයට කැමති වෙන පැත්තට දැම්මොත් suffering diminishes. තියෙන දේ කියන්නේ යථාලාභ සන්තුෂ්ටි කියන තැනට ගෙනාවොත් මූලික වශයෙන් අපිට දුක යම් ප්‍රමාණයකට අවල කරගෙන යන්න පුළුවන්. When nothingness or none having or not having is not there. නැතිකම නැත්තම් සතු නැතිකම එතන නැත්තම් no pain no suffering. No pain of suffering. එතකොට දුක් විඳීමේ වේදනාව නැහැ. ඒක නැති වෙච්ච ගමන් බයක් නැහැ. දුක් විඳින දුකට වැටෙන්නයි බය. When liking for attaching towards the worldly is diminished or emptied. When liking for attaching. එතකොට බැඳෙන්න තියෙන කැමැත්ත towards the worldly ලෞකිකත්වයේ තුලට බැඳෙන්න තියෙන කැමැත්ත is diminished. අඩු කරගෙන ගියොත් නැත්නම් emptied එක හිස් කරොත් no suffering or grief or misery cause. පිළීමක් දුකක් හේතු වෙන්නේ නැහැ. The power of attaching. බැඳීමේ ශක්තිය, the density of attaching. එතකොට ඇලීමේ has to be weakened. ඒක ක්‍රමානුකූලව අවම කරන්න වෙනවා. දිනසරි සානහ මොකක් කරේ ආන්නද බැලුවේ? සානහ මොනවාරි ප්‍රශ්නයක් කරා නම් අන්මියුට් කරලා අහන්න. මේ පවර් ස්ටෝර් එක කොච්චර වෙලා තියෙනවද කම්පියුටරේ? පැහැදිලි කම්පියුටරේ පවර් බැංක් එක කොච්චර වෙලා තියෙනවද කියලා පැයක් දෙකක් විතර තියෙනවා. තව තියෙනවා පැය දෙකක් තියෙනවා මට නම්. නැත්නම් අපිට පොඩි සාකච්ඡාවක් කරන්න ඕනේ. ඒකයි මම බැලුවේ මේ ඉවර වෙලාම අපි කරමු නේද? හරි හොඳයි. වෙලා මේ ඔබ වහන්සේලා ඕන වෙලාවක සාකච්ඡාවකට මේකේ මැදදී ප්‍රශ්න අහන්න සාකච්ඡාවකට අවශ්‍ය එකක් යොමු කරන්න ඕනේ. හොඳයි. the power of දැන් මේකේ මගේ ප්‍රශ්න හරිය මේ කම්පියුටරේ charge වෙලා තියෙන්නේ මම hotspot දාගෙන තියෙන්නේ මේ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ලයින් එකේ කරන්ට් එක නැති නිසා. the power of attaching. ඒකට මේ බැඳීමේ බලය, the density of attaching. ඒකට ඇලීමේ ඝනත්වය has to be weakened. ඒක දුර්වල කරන්න වෙනවා gradually ටික ටික. little by little. පොඩ පොඩ. Yeah, there is no suffering. එතකොට අපිට then there is no suffering or grief or pain. එතකොට තමයි අපිට ඒ පිළීම දුක නැති කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මේ සූත්‍රයට අනුව දක්වන්නේ මෙතන. Then Ajitha raised another question. ඊට පස්සේ ඔහු වෙන ප්‍රශ්නයක් අහනවා. Flowing, flooding, spilling or streaming is everywhere and what is it? මේ හැමතැනම සෝතයක් පවතිනවා ඒක මොකක්ද? සවන්ති සබ්බදී සෝතා සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං ගෘහි කේන සෝතා පීතියරි. යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරං ගෘහි පඤ්ඤායති පීතියරි. දොරෙතන මේ හැම තැනම මේ සෝතයක් ගලාගෙන යන ස්වરૂපයක් තියෙනවා. පරිවර්තනීය ගලාගෙන යන ස්වરૂපයක් හැම ධර්මතාවයක් තුළම තියෙනවා. ඒක මොකක්ද?
ඒක අපි අර එක ඉංග්‍රීසි වචන වලට ගත්තොත් flowing, flooding, spilling, streaming, ධාරාව, කඩා හැලෙන ධාරාව, flowing ගලාගෙන යෑම, flooding ධාරාව, spilling බේරි යන ඒවා. is everywhere. හැමතැනම මේ සෝතේ තියෙනවා. what is it? ඒක මොකක්ද? The flowing or streaming nature is the word. එතකොට මේ ගලාගෙන යන ප්‍රවාහයක්සේ කඩා හැලෙන මේ සෝත ස්වરૂපය තමයි ලෝකය කියලා කියන්නේ. එන පරිවර්තනීය ස්වરૂපයයි ලෝකයේ වෙන්නේ. කියන ලෝකේ නාමපද පිළිබඳව අපිට සම්මුති ලෝකේ හැරෙන්න පරමාර්ථ ලෝකේ නාමපද නැති නිසා. The world is the nature of streaming or flowing. එතකොට ලෝකය කියලා කියන්නේ මෙතන ජීවිතයට ලෝකය කියන්නේ the world is the nature of streaming. මනස ගත්තත් ඉංග්‍රීසියෙන් කියන්නේ විඥාන ධාරාව, stream of consciousness. එතකොට දැන් මේ matters ගත්තත් ඒකත් process එකක්. process of matters. රූප ධර්මත් රොප්පණය වීම කියලා කියන්නේ process එකක්. ඒතකොට එහෙමනම් මෙතන අපි මේ ජීවිතයේ ලෝකය කියලා අල්ලන එක ප්‍රවාහයක්, සෝතයක්, ධාරාවක්. එතකොට forming varied aspect into another. forming සකසනවා, සංස්කරණය වෙනවා varied aspect. විවිධ ස්වરૂපයන් තුලට ස්වરૂපයන්ගෙන් into another තවත් ස්වરૂපයක. කියන පවතින මොකවත් නැහැ. විතරම වෙන්නේ forming varied aspect. විවිධ ස්වરૂපයන් සකසනවා. ඒක into another තවත් ස්වરૂපයකට පෙරලෙන. එතකොට ඒ කියන්නේ උපාදෝ පඤ්ඤායති මතුවීමක් පේන්න තියෙනවා. එහෙම රොප්පණය වයෝ පඤ්ඤායති එතන වැය වෙනවා, ඩිප්‍රීසියේෂන් එකක් තියෙනවා. ඊට සංයතත්තම් පඤ්ඤායති මේ දෙක අතර පරිවර්තනීය තත්ත්වයක්. ඒකත් එක විදිහකට කියපුයි මේ කතාව. එතන ටිකියක් ඇත්තටම කතා කරන්නේ නැහැ. පැවැත්ම. As humans we know that our mind is turning to different directions. අපි මිනිස්සු හැටියට අපිටත් පේනවා අපේ මනස විවිධ දිශානති වලට නිතරම පෙරලෙනවා. causing suffering දුක ඇති කරන. මොකක් හරි පිළීමක්ම දෙමි. each turning generates suffering. ඒ හැම කොයි පැත්තට පෙරළුණත් හැම එකකින්ම පීඩන ස්වરૂපයක් තමයි ඇති කරන්නේ. එතකොට සෝතය කියන එක තමයි මේ පැහැදිලි කරගෙන ඊට පස්සේ පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ මෙතන we use different strategies. එතකොට අපි විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා to moderate. ටිකක් දරා ගන්න පුළුවන් තැනකට ගන්න. නැත්නම් mitigate අවම කරන්න. or to avoid it. නැත්නම් එකකින් පොඩක් වෙන පැත්තකට පනින්න උත්සාහ කරනවා. එක උපක්‍රම අපි යොදනවා. එතකොට ඒක වරෙන්තුකාරයෙක් වගේ. එහෙට මෙහෙට පැන ඉන්නවා. කොයි වෙලාවෙත් සනසිමන්නේ. We have not been able to be released. උලංග වෙලා නැහැ අපිට ඒක නිදහස් වෙන්න from the process of constant turning. මේ නිරන්තර පරිවර්තනීය ස්වરૂපයෙන් අපිට කොහෙත්ම නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. of both mind and matter. මේ නාම රූප ධර්මතාවල පරිවර්තනීය ස්වરૂපයෙන් අපිට පැනලා යන්න බෑ. මේ ශරීරයේ පරිවර්තනීය ස්වરૂපයකට ක්ෂණයක් පාසාපත් වෙනවා. මානසික වේගයත් එහෙමයි. ඒ පරිවර්තනීය ස්වરૂපයෙන් අපිට ගැලවෙන්න බෑ. මොකද පැවැත්ම කියන්නේම ඒ ස්වરૂපය නිසා. But we cannot stop this flow. නමුත් මේක නතර කරන්න බෑ මේ flow එක. So we just keep on going for temporary remedies. ඒ නිසා මේක අපි නතර කරන්න දන්නේ නැති හන්ද අපි කරන්නේ මේ తాවකාලික ප්‍රතිකර්ම වලට යන්න. බඩගිනුනාම කනවා වගේ. ආයෙ බඩගිනියනවා. As we are helpless. මොකද අපි අසරණයි. and it is just like having pain killers. නිකන් වේදනානාශක ගන්නවා. ලෙඩේ හොඳ වෙන්නේ නැහැ අපිට සංවේදනීය තත්ත්වේ නැති කරලා සාහනයක් වගේ පෙන්නන එක බුදුවා. which doesn't cure the illness. වේදනානාශකයෙන් ලෙඩේ සුව වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම කරන්නේ ඒ වගේ වැඩක් තමයි පැවැත්ම සම්බන්ධව අපි ගන්න සහනය. If the mind turns to sorrow from pleasing nature. මනස turns to sorrow.
දුකට වැටුනොත් from pleasing nature ප්‍රසන්න ස්වરૂපයක ටිකක් අපිට දරන්න පුළුවන් තැනක ඉඳලා දරන්න බැරි තැනකට වැටුනොත් suffering flows. දුක එතන ගලාගෙන යනවා. පරිදේව කියන්නේ. සෝක ඒ දුක පරිදේව ඉන්ද්‍රිය ක්‍රියාකාරී තුල ව්‍යාප්ත වෙනවා. Suffering is not stand still. එතකොට මේ දුක එක තැනක හිටලා තියෙන එකක් නෙවෙයි. It is flowing. ඒකත් සෝතයක්. With a streaming and with streaming mind. With streaming mind. ධාරාවක් හැටියට ගලාගෙන යනවා. මානසික වේග processing matter රොප්පණය වෙන රූප කලාප. ඒ කියන්නේ pop up වෙවි ශක්ති දහනය වෙවි යන පරමාණු ඊට වලටත් වඩා assume රූප කලාප වල ප්‍රවාහයක් තමයි එතනක් දකින්නේ. දුක වගේම ඒ කියන්නේ දුකත් ඔය ඒ කියන්නේ මේ වගේ ඒ ප්‍රවාහය ඇතුලේ දුකත් කැරකි යනවා. ඒ කියන එකත් දුකත් අපිට මේ එහෙම එකපාරට තියෙනවා නම් එක ගලවන්න බෑ. එහෙම එකක් කරන්න බෑ මොකද අර process එක ඇතුලේම මේක mixture එකක්. ඒකත් එක්කම තියෙන. The flowing starts with craving. එතකොට මේ ගැලීම ආරම්භ වෙන්නේ තෘෂ්ණාවෙන්. When an object pops up අරමුණක් මතුවෙච්ච ගමන් which stimulates craving තෘෂ්ණාවට උත්තේජකයක් දෙන අරමුණක් මතුවෙච්ච ගමන් it ends in keeping hopes. ඒක කෙලවර වෙන්නේ බලාපොරොත්තු ගොඩනගලා attaching බැඳීම සඳහා. In this turning මේ පරිවර්තනය තුල continuously the mind gets polluted. ඉතින් මෙතන මනස අපිරිසිදු වෙනවා මේ සෝතය ඇතුලේ. When you save a document in the lab, අපි මේක lab එකේ document එකක් save කරනවා. පස්සේ පාවිච්චි කරන්න ඒක save කරලා තියෙනවා. So it is saved as it has the capacity and strength of saving. ඒක save වෙන්නේ ඒක save වෙන්න අවශ්‍ය කරන capacity එක තියෙනවා සහ ඒක save කරගන්න අවශ්‍ය කරන electronic magnetic power එකක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒ බඩු ටික තියෙන නිසා තමයි ඒක save වෙන්නේ. ඒ වගේ දැන් අපිට අරමුණක් ගැටුණාම ස්පර්ශ වුණාම මොකක් හරි සද්දයක් හරි රූපයක් හරි මොකක් හරි ඒක මේ අර ડોකියුමන්ට් එක සේව් වෙන්න කම්පියුටරේ තිබිච්ච දේවල් බලපෑවා වගේ අර අපි ගාව තිබුණ සංඥා perception ඒ වගේම සංස්කාර පූර්ව සංස්කාර වල බලය ඒවා කොහොම ඇවිල්ලා අරක හැඩ ගන්නවලා මේ ඔපමට්ටම් කරලා තවත් වර්ණවත් කරලා අවශ්‍ය විදිහට දෙනවා. If craving is not there, උතන ඇලි මේ කියන්නේ තෘෂ්ණාව නැත්නම් nobody attaches in anything. කිසිම කෙනෙක් කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. When recording මේක අපි රෙකෝඩ් කරන කොටත් මේ වගේ එකක් the sooner the button or the switch turns on බටන් එක on වෙච්ච ගමන් then the sound gets recorded. ඒ ශබ්දේ ඒකම ඒකේ රෙකෝඩ් වෙනවා. පටිගත වෙනවා. ඒතර මේ ශබ්දය ස්පර්ශ වෙච්ච ගමන් පටිගත වෙන්නේ පටිගත වෙලා රෙකෝඩ් වෙන්න අවශ්‍ය කරන බඩු ටික මේකේ තියෙන නිසා. The strength ශක්තිය of recording is developed earlier. එතකොට මේ රෙකෝඩ් කරන ශක්ති කාන්දම් බලය ඒවා කලින් ඩෙවලොප් කරගත්තේ. when objects are made ඒ අරමුණු මුණ ගැහුණාම අර ස්පර්ශ හරහා inner craving ඒ අතුලාන්තයේ තිබුණ අර රෙකෝඩින් එකට කරගන්න තිබුණු කාන්දම් වගේ ඇතුලේ තිබුණ තෘෂ්ණාව
and related defilements ඊට අදාළ තවත් ආසව කෙලස් vibrate company වෙනවා and come into play ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒ අරමුණට අනුකූලව අලුත් සංස්කාරات ගොඩනගමි. එතකොට දැන් මෙන්න මෙවැනි සෝතයක් ගලා යාම මේ ආකාරයේ ගලා යාම කියන එක තමයි මේ අජිතට ජීවිතය කියන්නේ. එයා සෝතේ මේ මොකද හැමතැනම සෝතයක් තියෙනවා මොකක්ද ඒක කිව්වම ඒ සෝතය කියන්නේ මොකක්ද කියලා කියන්නේ මේ නාම රූප ධර්මතා අධ්‍යාත්මික සහ බාහිර අරමුණු එක්ක ගැටීම ඇතුලේ ක්‍රියාත්මකව ඒ කර්ම රැස් කරමින් විදීම් ධාරාවන් ලබා දෙමින් ගලාගෙන යන ස්වરૂපය තමයි සෝතය. And defilement is conflicting. උට මෙතන කෙලස් කියලා කියන්නේ ගැටි rejecting ප්‍රතික්ෂේප කිරීම and clinging on image ඒ වගේම ඒ නිමිත්තේ එල්ලෙන එක. උට කෙලස් කියලා අපිට අඳුන ගන්න වෙන්නේ ඇලෙන එකයි ගැටෙන එකයි. අරමුණ පදනම් කරගෙන ඇලීම් ගැටීම් ස්වરૂපයන් මතුවෙනවා නම් අපි ඒ ධර්මතා ස්වરૂපය කෙලස් හැටියට මෙතන පෙන්නන. සෝතෝ flowing stops when existence stops. එතකොට ඔය කියන ඔය දැන් ඔය කතා කරන ඔය ආකාරයේ සෝතය flowing එක නතර වෙන්නේ පැවැත්ම නතර වෙච්ච වෙලාවට තමයි. දුකේ සෝතේවත් දුකට හේතු වෙච්ච නාම ධර්ම වල සෝතේවත් ඒ තුන ඔක්කොම තමයි පැවැත්ම ඒවා නතර වෙන්නේ පැවැත්ම නතර වුණා. When flowing stops one becomes ලෝකෝත්තර. එතකොට මේ සෝතේ මේ ගලා යෑම නතර කරපු කෙනා එයාපත් වෙනවා ඒ ලෝක තත්ත්ව ගලාගෙන යන ලෝක ස්වභාවය නිසා ලෝකයෙන් ඊතර වූ තත්ත්වයටපත් වෙනවා ලෝකෝත්තර. Away from ලෝක වලින් ලෞකිකත්වයෙන් ලෝකීය ස්වરૂපයෙන් එයා නැහැ. දැන් මේ බමුණන්ට කිව්වේ ඒගොල්ලා ඇලිලා හිටියා. එක එක සංකල්ප දේශනා කරගෙන ඒවා තුල ඇලිලා හිටියා. ආරාම ඒ ගොඩ නැගිලි ටිකක් ගොඩ නගාගෙන ඒව තුල මූල බාලයන්ට විවිධ ආකාරයේ ඇලීම් තුල හිටියා. එතකොට ඒගොල්ලෝ මේවෙන් ගැලවෙන ක්‍රමේ දැනගෙන හිටියේ නැහැ. දැන් ඒ වගේ ඇලීම් ගොඩක ඉඳගෙන කල් ටිකක් හදාගෙන ඒක ඇතුලේ දේශනා පවත්වමින් විවිධ දිගිරීම් පවත්වමින් ලෞකිකත්වයට බර දේවල් කරමින් වචන වලින් සරල පුද පූජා වලින් යම් සරල ක්‍රියාකාරකම් වලින් ලෝකෝත්තර தත්ත්වයේ ඉක්මවල කියලා පෙන්වන්න මේ අය උත්සාහ කරා. නමුත් ඒ தත්ත්වය ඇතුලේ අර මුලින් අර ඇතිවෙච්ච ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් ආවා. මොකක් හරි දෙයක් ආවහම ඒගොල්ලෝ ඇතුලෙන් තැවෙන ප්‍රශ්න වැලක වැටෙනවා. මොකද මේ අධ්‍යාත්මික දියුණුව කියලා නැත්නම් මේ ලෝකෝත්තර தত্ত্ব කියලා මේ වචන තරක අතර ගොඩනගාගත්ත ස්වરૂපයක් මේ පිරිසගේ තිබුණ නිසා මේගොල්ලෝ ටික දියුණු මට්ටමක තරක වචන ආරම්භයක යම්කිසි ආගමික පිරිසුදුතාවයේ නඩත්තු කරමින් කටයුතු කරා. නමුත් ඒක ලෝකෝත්තර தත්ත්වයක් නොවන බව ප්‍රවාහයේ තුල වුන් සිටින බව සෝතය ඇතුලේ ඉන්න බව ඔවුන්ගේ ප්‍රශ්න වලින් සහ ඒ ආපු ප්‍රශ්න වලට පිළිතුරු දීම ඇතුලේ බුදුහාමුදුරුවෝ මෙයට තහවුරු කරලා දුන්නා. ඒක ලෝක is flowing of suffering. ඒතර ලෝක කියලා කියන්නේ flowing of suffering. මේ දුකේම ගලාගෙන යන ස්වභාවයක්. සති or mindfulness is the initial tool. එතකොට මේක දකින්න තියෙන මූලිකම ටූල් එක ආම්පන්නේ තමයි සතිය සිහිය. post-stopping tool මේක නතර කරන්න මුලින්ම පාවිච්චි කරන්න තියෙන ප්‍රධානම ටූල් එක සතිය. සතියෝ being mindful tells you what occupied in mind whether it is craving or conflicting. ඒතර මනස මේ මොහොතේ ක්‍රියාත්මක ඇලීමේද ගැටීමේද කියන එක
පිළිබඳව සාවධානිත බව ගොඩනගන්නේ ඒ තුල ඒ මොහොතේ සතිමත් වුණොත් කියන එක මෙතනදී පැහැදිලි වෙනවා. Being mindful is the initiation. ඒකට මූලාරම්භය ගන්න වෙන්නේ සතිය දිනු කර ගැනීම ඇතුළේ. We can evaluate or measure how far we are intelligent on our own. අපිට පුළුවන් evaluate කරගන්න, මැනගන්න, තක්සේරු කරගන්න නැත්නම් මැනගන්න how far we are intelligent. කොච්චර අපි බුද්ධිමත්ද කියලා on our own අපි විසින්ම by being aware. දැනුවත් වීම මගින් whether we associate the object. අපි අරමුණු ඇසුරු කරනවාද without being hurt. රිදව ගන්නේ නැතුව. වේදනාකාරී රිදවා ගැනීමකින් තොරව අපිට අරමුණු ඇසුරු කිරීමේ ශක්තියක් හැකියාවක් තියෙනවා නම් අන්න ඒ අනුව අපිට measure කරගන්න පුළුවන් අපේ බුද්ධියේ ප්‍රමාණය. We can be Buddhist or we can be ones with sound understanding. අපිට බෞද්ධයෝ නැත්නම් අවබෝධයක් තියන අය කියලා අපිට හිතන්න පුළුවන් to the degree we associate objects without being hurt. එතකොට අපි බෞද්ධයෝ නැත්නම් අවබෝධයට පත් වෙච්ච අය වෙන්නේ අපිට ඒ මොහොතේ අරමුණු ඇසුරු කරන්න පුළුවන් නම් බැඳීම් රිදවීම් ඇති කරගන්නේ නැතුව. අන්න ඒ ප්‍රමාණයටයි බෞද්ධයෙක් වෙන්නේ බෞද්ධ ගැඹුරින් ඇතුළේ. There are no other ways of being Buddhist. වෙන ක්‍රමයක් නැහැ බෞද්ධයෙක් වෙන්න. Intelligence is applied here. මෙතන බුද්ධිය යොදවලා තියෙනවා. One cannot be a Buddhist just being in a monastery. වෙහෙරක හිටියත් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. If he hurts himself from countless attachment. ඒකට කෙලවරක් නැති බැඳීම් වලින් රිදෙනවා. එතකොට රිදීම් වලින් තොරව අරමුණ ඇසුරු කරන්න බැරි නම් වෙහෙරක් ඇතුලේ හිටියත් බෞද්ධ වෙන්නේ නැහැ කියන එක මෙතන තාවු කරලා පෙන්නනවා. කියන්නේ ඒගොල්ලන් බාහිරින් ආගමික පසුබිමක් ගොඩනගාගෙන තියෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම වලින්. ඒ වගේම තවත් කාරණා තර්ක වචන ගොඩක් ඒ එක්ක සාකච්ඡා වෙනවා. නමුත් මේ බෞද්ධ දියුණු දාර්ශනික මෙෂර්මන්ට් වලට අනුව ඒකට ඇත්තටම මේ බෞද්ධ වෙන්නෙත් නැහැ. ඒ කියන කට්ටිය. මේගොල්ලෝ මේ අජිත සහ ඒ බමුණගේ ගෝලියෝ මොනතරම් දියුණු මට්ටමක හිටියත් මොකද ඒගොල්ලෝ අභිඥාලාභී. ඒකට ඉහළ හොඳ කුසල් සහිත යාග කරන අය. ඒ වගේම මන්ත්‍ර ශාස්ත්‍ර කෙලවරට පැමිණි අය. නමුත් මේගොල්ලොන්ට රිදෙනවා. මොකද ලෞකිකත්වයේ ඇතුලේ තමයි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ. ඒක දියුණුම බෞද්ධ උගන්වන කියන ඒ දියුණු නිදහස කියන தত্ত্বය අත්දකින්න පිරිසක් නෙවෙයි. Being satyo mindful. අනුස්සති ඒ stay being aware what is not. දැනෙන දේ දැන ගනිමින් ඉන්න එක තමයි අනුස්සති. අනුසති ඒ මොහොතේ සිහිය. අනුස්සති. Only knowing is identified. දැනෙන දේ හඳුනා ගන්න. And don't go beyond that. එතනින් එහාට යන්නේ නැහැ. ඒකට ඔය මට්ටම නඩත්තු කරන්න පුළුවන් ප්‍රමාණයට තමයි අවබෝධයට පත් වුණ මට්ටමක් වෙන්නේ නැත්නම් බෞද්ධ මට්ටමක් වෙන්නේ ඒ level එකට. Stop being judgmental. So only knowing is identified. දැනෙන දේ හඳුනා ගන්නවා. මෙහෙම දෙයක් දැනෙන්නේ කියන එක දැන ගන්නවා. And don't go beyond that. එතනින් එහාට යන්නේ නැහැ. පහළට යන්නේ නැහැ. Stop being judgmental. තීන්දුව ගන්න ස්වරූපයෙන් සහ තීරණ ගන්න ස්වරූපයෙන් අයින් වෙනවා. Just identified the way it happened. ඒ වෙන විදිය හඳුනා ගන්න. මේ වෙනි ධර්මතා ගොඩකින් මෙහෙම දෙයක් මේ මොහොතේ අත්දකින්නවා කියන එක විතරක් ඇඳිනීමට වාජනය කරනවා. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය තුල ඉන්න ප්‍රමාණයටයි අවබෝධයටපත් වුණා කියන එක වෙන්නේ ස්වාභාවික ජීවිතයේ ඇතුලේ.
භාවනා කරන වෙලාවට නම් මේ தત્ත්වය සාමාන්‍යයෙන් අත්දකින්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. සාමාන්‍ය ජීවිතය ඇතුලේ භාවනාව වඩු වුණාට පස්සේ මේක අපිට මානසිකව දියුණු කරගෙන මේ මට්ටමේ ඉන්න පුළුවන්. The only thing done here is to limit identification. මෙතන කරන දේ සීමා කරලා තියෙනවා හඳුනා ගැනීමට පමණයි. Knowing is stop there itself without dragging it into images. එතකොට දැනීම නතර කරලා තියෙනවා එතනම. ඒක නිමිති වලට තව නිමිති වලට තව අලුත් සංස්කාර වලට පරිවර්තනය වෙන්නේ සම්බන්ධ වෙන්නේ නැතුව. Somebody comes with unruly, දැන් උදාහරණයක් ගත්තොත් මේ වගේ ඉන්න පුද්ගලයෙක්ට somebody comes with unruly angry face and looks very rude. මූණ රතු කරගෙන කේන්තියෙන් පුපුරු ගාගෙන කෙනෙක් ඉන්නේ. එතකොට යාට I can see his rowdy and reddish face. උවම රළු කේන්තියෙන් රතු වෙච්ච මූණ පේන. It is identified and remains there. එහෙම එකක් කියලා එක තේරුම් ගත්ත එච්චරයි. ඒක ඇයිද මොකද්ද එහෙම ඒකේ ඩීටේල් හොයන්න යන්නේ. ඒක අදාළ නැහැ. එහෙම එකක් දැක්ක එච්චරයි. Then you can stop addressing according to outlook. එතකොට දැන් එහෙම වුණාම ඒ පුද්ගලයාට අපි ඒ වෙනස් වෙන සංස්කාරයක් පදනම් කරගෙන කතා කරන්න යන්නේ නැහැ. දියුණු පරමාර්ථමය මට්ටමකින් ඔහුත් එක්ක ගනුදෙනු කරලා ගැටුමකින් තොරව ඉන්න පුළුවන්. දැන් ඒ පේන ඒ මොහොතේ පේන අවුල් වෙනස් වෙන අවුල් වලින් ස්ථිර තීරණයකට ඇවිල්ලා ඒ පුද්ගලයාව ඇඩ්‍රස් කරන්න යන්නේ නැහැ. Then you can stop addressing according to his outlook. ඒ බාහිර පෙනුමට අනුව එයාව ආමන්ත්‍රණය කරලා ඇත්ත ගනුදෙනු කරන්න ඒ මොහොතේ ස්වභාවය අනුව යන්නේ නැහැ. ඒකට සතිය is to focus mind into ongoing thoughts. විතරම සිහිය කියලා කියන්නේ මේ වෙලාවේ යන සිතිවිලි වලට මනස ફોકસ කරගෙන පවත්වන එක. Just to understand the varying content of mind. ඒකෝර නිකන් මනස දරන తত্ত্বය ධර්ම කියලා කියන්නේ මනසේ දරන ධර්මතා ධර්ම ඒවා ඒ දරන తত্ত্বයන් තේරුම් ගන්න. At the very moment ඒ මොහොතේ. එතකොට පතිස්සති. ඒ සතිය නැවත නැවත පිහිටවනවා. දිගටම ඒක කන්ටිනියු කරන ඒ ස්වරූපේ. ප්‍රතිසති. Patisati means focusing mind or mindfulness on what is seen at the very moment, not elsewhere. එතකොට අර ફોકસ කරනවා මනස නැවත නැවත අර ඒ මොහොතේ ඇති වෙන තත්ත්වයන් මත. එතකොට if this is evaded ඒකෙන් වෙන පැත්තකට ගියොත් the practitioner falls into danger. එතකොට මේ යෝගාවචරය වැටෙන්නේ අනතුරකට. එතකොට එයා බුද්ධිමත් කෙනෙක් බෞද්ධයෙක් අවබෝධයෙන් ඉන්න කෙනෙක් නොවන තැනට වැටෙනවා. when practicing ආනාපාන සතිය. එතකොට මේක අපි මූලික අඩිතාලම දාගත්තේ ආනාපාන සතිය. And mind getting focused on breathing. මනස focus කරගත්ත හුස්මේ ස්පර්ශය දෙසට. The practitioner starts thinking that I am okay. දැන් මේ හුස්ම දැනෙනවා. දැන් හුස්මේ ස්පර්ශය දැනෙනවා. ඉහළ පහළ යන එක ඒක වෙහිත වෙන කොහෙවත් නැහැ. ඒ ස්වාභාවික ජීවිතය හා සම්බන්ධ ජීවිත භෞතිකය හා පැවැත්ම සම්බන්ධයේ ස්වාභාවික ක්‍රියාවලිය හුස්මට දැන් හිත මේ අරමුණු වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ඒකෙන් කොහෙටවත් ගිහිල්ලා නැහැ. එතකොට දැන් if the practitioner starts thinking that I am okay දැන් එහෙම සතිය දියුණු වෙච්ච අවස්ථාවේ ආ හිතුවේ දිනා දැන් මට හරි. දැන් මගේ සිහිය ස්ථාවර වුණා. කියලා හිතපු ගමන්ම වෙන්නේ he is deviated. ඔහු එතනින් ඒ සතියෙන් පිටපැන්න. එතකොට සම්පූර්ණයෙන්ම එතන සතිය කැඩුණා. දැන් මට හරි කියලා වෙන සංකල්පයකට ආවා අර ක්‍රියාවලිය ස්වාභාවිකව ඒ මොහොතේ ඇති වෙන තත්ත්වය. දැන් මෙහෙම තත්ත්වයක් දැන් මේක ඒකාග්‍ර තත්ත්වයක් පවතිනවා මම ඒක කන්ටිනියු කරගෙන අනේක තමයි වෙන පැත්තකට යන්න නැතුව ඉන්න එක ඕනි කියලා ඒ මොහොතේ ඒ ක්‍රියාවලිය ඇතුලේ ඉන්න තාක් කල් අපි ඒක සතිය තියනවා ඒකේ නැතුව මට දැන් සමාධිය වැඩුණා හරි කියලා හිතපු ගමන් නැවතත් සමාධිය කැඩෙනවා. It is
impatience ඒක නොයවසිලිකම එහෙම හිතපු එක. ඔය නොයවසිලිකම කියන්නේ mix with anger. පටිඝය ද්වේෂය එක්ක බැඳිච්ච සරල සාධකයක් තමයි ඒ නොයවසිලිකම කියන්නේ. ඒතොර අන්න ඒ ආකාරයේ සියුම්ම කෙලස් මතුවෙනවා මේ භාවනා වෙදී හිත දියුණු කරගෙන යනකොට. එතකොට නමුත් අපි ඒවා තේරුම් අරගෙන මේ හැම වෙලාවෙම මේ මානසික ධර්මතා ක්‍රියාවලිය තුල විතරක් සිත පවත්වන ආකාරය නඩත්තු කිරීම සඳහා අවබෝධයකට එහෙම ආයුතුයි කියන්නේ. So if one needs to cultivate mind, so මේකේ විස්තර වෙනාක මනස දියුණු කරන්න අවශ්‍ය නම් he must not think what is not there. එතන මේ නැති දෙයක් හිතන්න හොඳ නැහැ. ස්ථාවරව සමාධියක් තියනවා කියලා එකක් නැහැ. Need to be aware only what is there at the very moment. දැනුවත්ව ඉන්න අවශ්‍ය වෙන්නේ ඒ මොහොතේ පවතින තත්ත්වයක් එක්ක. Just imagine that drunkard visits this place in unsteady wagging and wiggling manner. නිකන් හිතන්න බේබද්දෙක් කැරකි වැනි එනවා. උඩටම අපි කියන්නේ කුණු වෙන්න ගහලා කියලා ඒවා. We might start various things. We might start various things. We might start thinking various things. අපි එක එක දේවල් එතකොට හිතන්න ගන්නවා නේ වෙන සම්බන්ධව. එක එක දේවල් හිතන්න ගන්න. and blame හිතලා අපි ඉන්නට බයි. ඒ එනකොට අර ඈත දකින්නකොට වැනි එහෙම කරගෙනකොට අපි දැන් අපි මේ ධර්ම සාකච්ඡාවක් කරන දැන්ට આવොත් අපි එමෙ ඉන්නට බයි. But he would worship the monk and sits down to listen to the sermon. Now තේමිනිය ආමුදුරන්ට වැඳලා බණ අහන්න සංසුන්ව වාඩි වුණා. Out of thinking becomes faulty. Our thinking. Arapi hitabuka, our way of thinking becomes faulty. Arapi hitabuja sampurna වැරදි. Isa we must not be pre-judgmental. අපි පූර්ව නිගමන සහිත විය යුතු නැහැ even at the day to day life. දෛනික ජීවිතේවත් පූර්ව නිගමන අරගෙන මෙහෙමයි අරමයි කියලා කලින් හිතාගෙන මේ පරිවර්තනීය ධර්මතා මත අපි යම් මට්ටමකට හෝ ස්ථාවර සංකල්ප අදහස් ගොඩනගාගෙන කටයුතු කිරීම තේරුමක් නැහැ අවබෝධය කියන தত্ত্বය හැරෙන්න. Therefore we must not think over something before it happens. වෙන්න කලින් දේවල් හිතලා තේරුමක් නැහැ. If you feel like going near and see even that is illusion. දැන් අපි මේ බේපත ගාවට ගිහිල්ලා මොකද්ද කියලා හරි බලන්න හරි යනවා නම් එතනත් මෝහේ තියෙන. බලන්න අපිට දෙයක් එතන නෑ. නමුත් එහෙම පෙළඹෙනවා නම් අපි තුල යම් මෝහයක් යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමක් තමයි ඒ යන ඒ වගේ තීරුම් නැති තවත් අවුලක් හදාගන්න ඕන වෙන්න මොකක් හරි අපිට ඇති වෙනවනේ. ඒකකින් අපිට දියුණු කරගන්න ඒ ලෞකිකත්වයේ කඩා ගන්න දියුණු කරගන්න දෙයක් එතන ගිහිල්ලා ගන්න දෙයක් නෑ. ඒ නිසා ඒ වගේ දේවල් වලින් බෑර වෙනවා ඇරෙන්නේ. ඒකේ අස්සට යනවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ මෝහය. දැන් අනතුරක් වුණාම මිනිස්සුන්ට උදව් කරන්න යන්නේ ඒක වෙනම දෙයක්. නමුත් මේ වගේ දෙයකදී නිකන් ගිහිල්ලා උඹ දැන් බලන් ඉන්න. ඒ විදිහට අඩුකුත් නෑ අපිට අඩුකුත් නෑ එතන අපිට කරන්න දෙයක් නෑ. ඒ தත්ත්වය වෙනවා නම් එතන මොහොත. ඒතර මේ වගේ මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ස්වરૂපය තමයි අපි නිතර අපේ මනස පරීක්ෂා කරගන්න එක අපිට කරන්නේ. When continuing meditation එතකොට මේ මනස දියුණු කරන එක ඉදිරියට අපි කරගෙන යනකොට මේ ලෞකිකත්වයට එක්ක මනස ක්‍රියාත්මක වෙන ස්වરૂපය හරියට ඒකේ නිලය ඇල්ලුවා වගේ හරියට අපි අල්ලගත්තා. One can develop samadhi or concentration. එතකොට අපි සමාධි මට්ටම දියුණු කරන්න පුළුවන් while being aware of the ongoing activities. යන ක්‍රියාවලිය සම්බන්ධ දැනුවත් වේදීම of the mind මනස at the very moment ඒ මොහොතේ. The practitioner was fully absorbed there as he continued meditation, letting go others.
එතකොට මේ යෝගාවචර fully absorbed සම්පූර්ණයෙන්ම ධානයගත වෙලා ඉන්නේ. there as he continued meditation භාවනාව කරගෙන යනවා. and go others letting go others අනිත් ඒවා අතහරින්න. and being focused what went on his mind. අනසේ ඉන්නේ දෙයට focus කරනවා. but is he But if he starts thinking that now it's okay, now එයා හිතුවත් හරි දැන් මේක හරි කියලා, I'm okay, I'm concentrated, මට දැන් සමාධිමත් වෙලා තියෙන්නේ කියලා එහෙම එකක් හිතුවොත්, I got samadhi, then his concentration no samadhi breaks down. අන්න සමාධිය ආයෙ කැඩෙනවා. when is it ඒක අතුරුදන් වෙලා යනවා සමාධිය. නැවතත් and ඒක එහෙම හිතපු එක it is illusion. ඒක නැවතත් මෝහයට වැටෙනවා. එතකොට මේ සූත්‍රයේ මේ විදිහට අර සෝතය පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. සාමාන්‍යයෙන් දැන් අපි ඒකේ මේ ටිකේ අදට මේ කොටස විතරයි තියෙන්නේ. ඒ කතා කරපු දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මැරේජ් කියන තරම් ගත්තමක් නේද මේ එතන මොකද පියත කතාවක් කියනවා මේ පැහැදිලි නෑ ඔබ ප්‍රශ්නේ ආයේ නෑ මැරේජ්